ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ සිකමනස අධ්‍යාපනික වැඩසටහන සමග අදත් සුපුරුදු පරිදි ආර්ථික විද්‍යා පුනරීක්ෂණ අංක 4 සමග එක්වන මා වීරපොකුණ විජිත මධ්‍ය විද්‍යාලයේ ආර්ථික විද්‍යාචාර්ය රංජිත් ප්‍රසන්න. අදත් මම කැමති පාඩම් 12න් පුනරීක්ෂණ අභ්‍යාස බහුවර්ණ ප්‍රශ්න 12ක් ඔබ සමග සාකච්ඡා කිරීමට. හොඳයි බලමු අද අපේ පළවෙනි නිපුණතාව ආශ්‍රයෙන් ඔබට මා හඳුන්වා දෙන න්‍යායාත්මක විෂය කාරණය කුමක්ද කියලා ආර්ථික පද්ධතියක මූලික ආර්ථික පස්සායවයි සඳහන් කරන විකල්පකම තුලනාත්මකව විග්‍රහ කරනයි ඔබේ පළමු නිපුණතාව. ඒ ආශ්‍රයෙන් මම කැමතියි අද ඔබට නිෂ්පාදනය කියම ආයම වක්‍රය පදනම් කරගෙන විෂය කාරණයක් පැහැදිලි කරනවා. මම ආවස්තික පිරිවැය සංකල්පයෙන් පෙර පැහැදිලි කරලා තියෙනවා. ආර්ථික පිරිවැය ශුන්‍ය වන අවස්ථා කීපයක් පිළිබඳ පැහැදිලි කරලා තියෙනවා. මම අද කැමති සම්පත් ඌන උපයෝජනයක් පවතින විට ආර්ථික පිරිවැයකින් තොරව භාණ්ඩ දෙකේම නිෂ්පාදනය වැඩ කරගත හැකි ආකාරය නිෂ්පාදනය කියම ආයම වක්‍රයක් ආශ්‍රයෙන් පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ පැහැදිලි කිරීම ආශ්‍රයෙන් තමයි අද ඔබට මම බහුවර්ණ ප්‍රශ්නාංක 1 ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු නිෂ්පාදනය කියම ආයම වක්‍රයක් මේ තියෙන්නේ පාරිභෝගික භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය කරන මේ නිෂ්පාදනය කියම ආයම වක්‍රය අපි සම්පත් ඌන උපයෝජනයක් සහිතයි කියලා කියන්නේ ඇයි? දැන් මේ නිෂ්පාදනය කියම ආයම වක්‍රය U කියන ලක්ෂයක් බැලුවොත් U ලක්ෂයේ වක්‍රය ඇතුළත ලක්ෂයක්. නිෂ්පාදනය කියම ආයම වක්‍රයේ ඇතුළත ලක්ෂයක් නැත්නම් වක්‍රයෙන් වම් පැත්තේ පිහිටි ලක්ෂයකින් අපි පෙන්නන්නේ සම්පත් ඌන උපයෝජනයක්. සම්පත් ඌන උපයෝජනයට අපි දන්නවා හේතු දෙකක්. එකක් සේවා වියුක්තිය, අනිත් එක ආකාරක්ෂමතාවය. එහෙනම් සේවා වියුක්තිය හෝ ආකාරක්ෂමතාව කියන තත්ත්වයන් හේතු කොටගෙන මේ නිෂ්පාදනය කියම ආයම වක්‍රයේ U වැනි ලක්ෂයක කටයුතු කරන අවස්ථාවක ආර්ථිකයට පුළුවන් නම් සම්පත් භාවිතය වැඩි දියුණුව තුලින් U සිට A වැනි ලක්ෂයකට ගමන් කරන්න නිෂ්පාදනය කියම ආයම වක්‍රයේ මතට දැන් ඔබට පේනවා ප්‍රාග්ධන භාණ්ඩ එකක්වත් කැප වෙන්නේ නැතුව පාරිභෝජන භාණ්ඩ වැඩ කර ගන්න පුළුවන්. ඒ වගේමත් බලමු U සිට C වැනි ලක්ෂයකට ගමන් කරුවොත් අපිට පේනවා පාරිභෝජන භාණ්ඩ එකක්වත් කැප නොකර ප්‍රාග්ධන භාණ්ඩ වැඩ කර ගන්න පුළුවන්. ඒ වගේම U සිට AC අතර මෙන්න මේ B වාගේ ලක්ෂයකට ගමන් කළොත් ඔබට පැහැදිලි ආවර්තික පිරිවැය කියන්නේ කැපකිරීමක්. එහෙනම් පාරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගියාම ප්‍රාග්ධන භාණ්ඩ කැප වෙන්න ඕනේ. ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගියාම පාරිභෝජන භාණ්ඩ කැප වෙන්න ඕනේ. දැන් U සිට B වාගේ ලක්ෂයට ගියාම අපිට පැහැදිලි පාරිභෝජන භාණ්ඩ කැප වෙන්නෙත් නැතුව ප්‍රාග්ධන භාණ්ඩ කැප වෙන්නෙත් නැතුව භාණ්ඩ දෙකේම නිෂ්පාදනය වැඩ කරගන්න පුළුවන්. එහෙනම් කිසියම් ආර්ථිකයකට තම නිෂ්පාදනය කියම ආයම වක්‍රයෙන් ඇතුළත ලක්ෂයක කටයුතු කරන අවස්ථාවක කියන සම්පත් ඌන උපයෝජන අවස්ථාවක ආවස්තික පිරිවැයකින් තොරව භාණ්ඩ දෙකේම නිෂ්පාදනය වැඩ කරගත හැකි බව තමයි ඔබ මේ නිෂ්පාදනය කියම ආයම වක්‍ර වශයෙන් දැක්කේ. හොඳයි පළවෙනි ප්‍රශ්නේ ආශ්‍රයෙන් අහන්න වෙන මේ ප්‍රශ්නය පහක් දැක්වෙන එක්තරා සරල ආර්ථිකයකට අදාළ නිෂ්පාදනය කියම ආයම වක්‍ර සටහනක්. මේ නිෂ්පාදනය මාය වක්‍රයට අනුව ශුන්‍ය ආවර්තික පිරිවැයක් යටතේ X භාණ්ඩේ නිමයන් පමණක් වැඩ කරගත හැකියි. දැන් මම ඔබට පැහැදිලි කරලා දුන්නු න්‍යායාත්මක විෂය කාරණට අනුව උත්තරේ ඉතාම පැහැදිලිව හොයාගන්න පුළුවන්. බලමු දැන් පළවෙනි පිළිතුර B සිට D දක්වා ගමන් කරන විට B සිට D දක්වා ගමන් කරනවා කියන්නේ වක්‍රය මත B සිට D දක්වා. එහෙනම් ආවර්තික පිරිවැය නිෂ්පාදනය කියන මාය වක්‍රය මත ඉහළට ගියත් පහළට ගියත් ආවර්තික පිරිවැයක් තියෙනවා. පිළිතුර වැරදි. දෙවෙනි පිළිතුර B සිට A දක්වා ගමන් කරන විට B සිට A දැන් A ලක්ෂය ඔබ දන්නවා වක්‍රයෙන් පිටත ලක්ෂයක්. ඒ කියන්නේ සම්පත් හිඟකමක් තියෙන. එහෙනම් B සිට A දක්වා අපිට යන්න එක්ක සම්පත් භාවිතය වැඩි කිරීමක් නැත්නම් විදේශ ආයෝජන ලබා ගැනීමක් ජාත්‍යන්තර නිලධාරීන් සම්බන්ධ වීමක් කිසියම් කැපකිරීමක් කරන්න නතරේ පිළිතුර වැරදි. තුන්වෙනි පිළිතුර E සිට B දක්වා ගමන් කරනවා කියන එක E සිට B ඒත් වක්‍රයේ මතමයි y පැත්තේ ඉඳලා x පැත්තට ගමන් කිරීමක් වෙන්නේ ආවර්තික පිරිවැයක් තියෙනවා. හතරවෙනි පිළිතුර C සිට B දක්වා ගමන් කරන විට ඒතර පෙර පැහැදිලි කිරීමට අනුව ඔබට පැහැදිලි C සිට B දක්වා ගමන් කළොත් x භාණ්ඩත් වැඩි වෙනවා y භාණ්ඩත් වැඩි වෙනවා. අපි ප්‍රශ්නෙන් අහන්නේ x භාණ්ඩ පමණක් වැඩ කරගත හැකි තත්ත්වය. එහෙනම් C සිට D දක්වා ගමන් කරන විටදී කියන පස්වෙනි පිළිතුර පැහැදිලි බව ඔබට පේනවා. හොඳයි දෙක නිපුණතාව ඉල්ලුම සැපයුම් නම්‍යතාව වෙනපොළ සමතුලිතය විශ්ලේෂණය කරයි. මේ ආශ්‍රයෙන් ඔබට ඉදිරිපත් කරන බහුවර්ණ ප්‍රශ්නට අදාළව ඔබ ඉගෙනගත්ත පාඩමක් ආශ්‍රයෙන් විෂය කාරණයක් ඔබට මේ පැහැදිලි කරන්නේ මිලිලු නම්‍යතාව ඔබට මතක ඇති. ඒ වගේම මිලිලු නම්‍යතාව අනුව ව්‍යාපාරිකයාගේ අයභාරය නැත්නම් පාරිභෝගික පැහැදම වෙනස් වෙච්ච ආකාරය ඔබට මතක ඇති. මිලිලු නම්‍යතාව
මිල වෙනස සහ ව්‍යාපාරික අයභාරය පාරිභෝගික පැහැදුම වෙනස් වෙච්ච ආකාරය ඔබට මතක ඇති. මෙන්න මේ වාගේ සාරාංශ සටහනකට ගත්තොත් ඒ තොරතුරු මෙතෙන් නම්‍යතා සංගුණකයේ අගය මිල වෙනස් වීම පාරිභෝගික පැහැදුම නැත්නම් ව්‍යාපාරික අයභාරය. දැන් මේ සටහන මම ඔක්කොම කියවන්න යන්නේ ඔබට බලා ගන්න පුළුවන්. මම මේක හයිලයිට් කරලා තියෙන අවස්ථාව පෙන්ලා තියෙන්නේ නම් මිල නම්‍යතාව නම් වෙනවා. ඒ කියන්නේ නම්‍යතා සංගුණකය එකට වඩා වැඩිනවා. මිල ඉහළ ගියොත් ව්‍යාපාරිකයාගේ අයභාරය නැත්නම් පාරිභෝගික පැහැදුම පහත වැටෙනවා. ඒ වගේම මිල පහළ වැටුනොත් අයභාරය ඉහළ යනවා. මෙන්න මේ වාගේ විශේෂ කාරණා මේ සටහන ඉතාම වැදගත්. මේ ආශ්‍රයෙන් විවිධ බහුවර්ණ ප්‍රශ්න අහනවා. ඒ වගේම ලියන ප්‍රශ්නත් අහනවා. දැන් මේ ප්‍රශ්න දිහා බලපුවහම ළමයින්ට උත්තරය දෙන්න මේක හරි බහු විකාරයි. මොකද්ද මේ අහලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. හැබැයි විශේෂ කාරණය හරියට න්‍යායාත්මකව දන්නවනම් ඒකට පිළිතුරු හොයාගන්න ලේසි. දැන් බලන්න මෙන්න මේ බහුවර්ණ ප්‍රශ්නය කොහොමද කියලා මම අහන්නේ. කිසියම් භාණ්ඩයක මිලිරු නම්‍යතාව නම් වෙනවා. දැන් මේ වාගේ ප්‍රශ්නයක් විභාගයට අහපුවම ඔබ අර ඉහත මම පෙන්නපු නම්‍යතාව පිළිබඳ ඒ සාරාංශ සටහන පිළිබඳ අවබෝධයක් නැත්තම් මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න ටිකක් අපහසුයි, පිළිතුරු වැරදෙනවා. දැන් කිසියම් භාණ්ඩයක මිලිරු නම්‍යතාව නම් වෙනම් පිළිතුරු පහදලා තියෙන මිල වැඩි වෙන විට මුළු අයභාරය අඩු වේ. දැන් අන්න අර සටහන සාරාංශ කරගත්තාම කටුව වැඩ කොලයක ඔබ ලියා ගත්තාම ඔබට පුළුවන් ඉතාම පහසුවෙන් පිළිතුරු හොයාගන්න. අපි දැක්කා නම් වෙනම් මිල ඉහළ යනකොට පැහැදමට මොකද වෙන්නේ? නම් වෙනම් මිල පහළ යන විට පැහැදමට මොකද වෙන්නේ? අනම් වෙනම් මිල ඉහළ යනකොට මොකද වෙන්නේ? මිල පහළ යනකොට මොකද වෙන්නේ කියලා ඒ සටහනේ ඔබට නැවත බලා ගන්න පුළුවන්. ඒ සටහන ඔබ පරිශීලනය කරුවොත් ඒක මම කියන්නේ ඔබ කටපාඩම් කරගන්න ඕනේ. ඒ කටපාඩම් කරගත්තාම ඔබට මෙවැනි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඉතාම පහසුයි. දැන් මේ බලන්න පළවෙනි පිළිතුර තමයි පස්වෙනි නිවැරදි පිළිතුර වෙන්නේ. ඒ කියන්නේ මිල නම්‍යතාව නම් අවස්ථාවකදී මිල වැඩි වුණොත් මුළු අයභාරය අඩු වේ. මම අර සටහනේ හයිලයිට් කරලා තිබුණු තීරය ආශ්‍රයෙන් මම මේ ප්‍රශ්නේ ඔබට ගෙනාවේ. එහෙනම් නිවැරදි පිළිතුර අංක 1. වෙළඳපොළ රාජ්‍ය මැදිහත් වන ආකාර විමර්ශනය කරයි ඔබේ තුන නිපුණතාව ආශ්‍රයෙන් අද මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මිල පාලනය ඔබ දන්නවා උපරිම මිල පාලනය සහ මිල පාලනය කියලා ආකාර දෙකක් තිබුණා. අවම මිල පාලනයකදී වෙළඳපොළේ අධිශපයුමක් ඇති වුණාම ඒ අධිශපයුම ගන්න කෙනෙක් නැති වුණොත් ඔබ දන්නවා අධිශපයුම නිසා මිල ගණන් පහළ යනවා. මෙන්න මේක වළක්වා ගන්න අවම මිලක් තීරණය කරලා රජයේ ගැනුම් කරුවෙක් වුණාම අපි ඒකට කියනවා සහතික මිල ආධාරක ප්‍රතිපත්තියක් කියලා. ඒ කියන්නේ අධිශපයුම රජයේ මිලට ගන්න තත්ත්වයක්. මේ පැහැදිලි කරලා තියෙන්නේ ඒකයි. රජයේ මිල දී ගැනීම සහතික මිල ආධාරක ප්‍රතිපත්තිය. ඒ කියන්නේ රජයේ මිලදී ගැනීම සහතික මිල ආධාරක ප්‍රතිපත්තියකින් අදහස් කරන්නේ රජය විසින් නියම කරනු ලබන අවම මිල යටතේ නිෂ්පාදක වෙළඳපොළට සැපයීමට කැමති මුළු භාණ්ඩ ප්‍රමාණයෙන් අවම මිල යටතේ පාරිභෝගික මිලදීගෙන ඉතිරි වන ප්‍රමාණය ගැන අධිශපයීම රජය මිලට ගන්න. මේක බලමු මේ தত্ত্বය. ඒ කියන්නේ රජය මිලදී ගැනීමේ මිල ආධාරක ප්‍රතිපත්තියක් තරංකාර වෙළඳපොළක ඇති කෙරුවොත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පස්තාරයක් ආශ්‍රයෙන් මෙන්න මේ වාගේ පස්තාරයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. මේ තියෙන තරංකාර වෙළඳපොළේ ඉල්ලුම් වක්‍රය, මේ තියෙන සැපයීම වක්‍රය, මේ සමතුලිත මිල P ප්‍රමාණය Q. මෙන්න මෙවැනි අවස්ථාවක P1 වාගේ මිලක් රජය මිලක් හැටියට නියම කරලා රජය අතිරික්ත සැපයීම මිලට ගන්න තීරණය කළොත් අපි ඒක කියනවා සහතික මිල ප්‍රතිපත්තියක් රජයේ මිලදී ගැනීම සහිත. එහෙනම් දැන් මේ අතිරික්ත සැපයීම කියන්නේ දැන් මේ තීරණය කරපු P1 මිලට සැපයුම Q2 වෙනවා, ඉල්ලුම Q1 වෙන්නේ. ඒතර Q1 සිට Q2 දක්වා අධිශපයුම රජ විසින් මිලට ගන්න වෙනවා. ඒක මම QG කියලා සටහන් කරලා දිනවා. එන්නේ අධිශපයුම මිලට ගන්න වෙනවා. මෙන්න මේ න්‍යායාත්මක විශේෂ කාරණය පදනම් කරගෙන තමයි ඔබට මේ පාඩමේ බහුවර්ණ ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්නේ. මේකේ තව අකුරු ටිකක් ඔබට බලා ගන්න පුළුවන්. මේක ඔබට මතක පස්තාරයක් ඔබ ඉගෙන ගත්තා මේ පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, සහතික මිලෙන් පස්සේ පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය. මම ඒ විශේෂ කාරණා ටික මේ මෙතන පැහැදිලි කරලා දෙන්න යන්නේ. මම පැහැදිලි කරලා දෙන්න යන්නේ මෙන්න මේ අතිරික්ත සැපයම රජය මිලට ගන්න ගියොත් රජයට ඇති වෙන පිරිවැය තත්ත්වය මොකක්ද? නැත්නම් අතිරික්ත සැපයම රජය කොච්චරක් මිලට ගන්නවද කියන එක ආශ්‍රයෙන් තමයි ඔබට ප්‍රශ්නේ මම යොමු කරලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නය පස්සේ ටිකක් දිගයි, ගොඩක් කියව ගන්න තියෙනවා. දැන් ඔබට අතිරේක කියව ගන්න විනාඩි 10ක් කාලෙකුත් දෙනවනේ. ඉතින් කියව ගන්න පුළුවන්.
පහත සඳහන් රූප සටහන. මෙන්න මේකයි රූප සටහන මම කොටස් වශයෙන් රූප සටහන පෙන්වලා තියෙන්නේ මේ රූප සටහන. ඉතින් සහතික මිල රජය තීරණය කරලා තියෙනවා. දැන් මේ රූප සටහනත් ඔබට ඉහත පෙන්නපු රූප සටහනත් එක හා සමාන වාගේ පේනවා. එනම් මෙතා තත්ත්වයන් වල පොඩි වෙනසක් තිබුණාට දැන් මේ තියෙන රජය සහතික මිලක් නියම කරලා මේ ප්‍රශ්නේ කියන්නේ මේ S1 කියන සැපෙවුම මේ සහතික මිලෙන් ධෛර්යමත් වෙච්ච නිෂ්පාදකයෝ ඊළඟ කන්නේදී ඊළඟ සැපෙම වැඩි කරනවා ඊළඟ වර්ෂයේදී. ඒ සැපෙම වැඩි කරපුවා මෙන්න මේ වාගේ S2 දක්වා සැපෙම වක්‍රය විතැන්නවා. සැපෙම වැඩි වුණාම ඔබ දන්නවා සැපෙම වක්‍රය දක්වන්නට විතැන්නෙනවා. දැන් එහෙමනම් මේ S2 කියන සැපෙම වක්‍රය යටතේ වෙළඳපොලේ සැපෙම Q4. හැබැයි වෙළඳපොලේ ඉල්ලුම් වක්‍රය තාමත් ඉල්ලන්නේ P2 කියන මිලට Q2. එහෙමනම් අධිසැපයමක් ඇති වෙනවා Q2 සිට Q4 දක්වා. මෙන්න මේ අධිසැපයම රජයට මිලට ගන්න වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන. ඔන්න අධිසැපයම මම මේ වර්ණ කරලා පෙන්වුවේ ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණය රජයට මිලට ගන්න වෙනවා. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්න ඕන. එහෙනම් Q2 සිට Q4 දක්වා කියන අංක 3. අපේ හතරවෙනි නිපුණතාව ඔබ හඳුන්වනවා වෙළඳපොළ තුල නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය. මේ ආශ්‍රයෙන් මම ගන්න න්‍යායාත්මක විශේෂකරණ ඉතාම වැදගත් හතරවෙනි නිපුණතාවයේ හරය කියලා කිව්වොත් මේ ඉතාම නිවැරදි. මොකද පූර්ණ තරංකාරී නිෂ්පාදන ආයතනය කෙටි කාලයේදී හැසිරීම තුල මුහුණ දිය හැකි විකල්ප අවස්ථා. ලියන පස්සෙකට අහන්නත් පුළුවන් විකල්ප අවස්ථා කියලා. හොත් මෙන්න මේ අවස්ථාව ඉදිරිපත් කරන්න. ආර්ථික ලාභ උපයමින් නිෂ්පාදනයේදී සිටීම අපි ඒකට කියනවා නිෂ්පාමානික ලාභ. එහෙම නැත්නම් අතිපාමානික ලාභ. ආර්ථික ලාභ ශුන්‍ය මට්ටමේදී නිෂ්පාදනයේදීම අපි කියන්නේ ප්‍රාමාණික ලාභ කියලා. දැන් පාඩු ලැබීම, ඒ කියන්නේ අවපාමානික ලාභ නැත්නම් පාඩු ලැබෙමින් නිෂ්පාදනයේදී සිටීම. එහෙම නැත්නම් අවසානයේ කරන දේ නිෂ්පාදන ආයතනයේ වැසීම. මෙන්න මේ අවස්ථාව පස්තාරාස්යෙන් පැහැදිලි කරුවා මතක ඇති. ආන්තික අයවාර ආන්තික පිරිවැය විග්‍රහයට අනුව මෙන්න මේ වාගේ පස්තාරයට යන්න කලින් මම පැහැදිලි කරලා තින්නේ මේ අවස්ථා තුන සාරාංශ කරලා. දැන් මුළු අයභාරයේ මුළු පිරිවැයට සමාන නම් මිල සාන පිරිවැයට සමාන නම් මොකක්ද අවස්ථාව? ප්‍රාමාණික ලාභ. නැත්නම් අපි කියන නාමික ලාභ පමණක් ලබනවා. ඒ කියන්නේ ආර්ථික ලාභ ශුන්‍යයි. ඒ කියන්නේ අතිපාමානික ලාභ නැහැ. මුළු අයභාරයේ වැඩි පිරිවැය අඩුයි. මුළු පිරිවැය අඩුයි. එහෙනම් ඒ අවස්ථාවේ බහණ්ඩ යාල වෙන මිල ලොකුයි යන සාමාන්‍ය ඒකක පිරිවැය අඩුයි. ඒ කියන්නේ අතිපාමානික ලාභයක්. එහෙනම් අතිපාමානික ලාභයෙන් කියන්නේ මේ නිෂ්පාදිත ඒකකයක පිරිවැයට වඩා වැඩි මිලකට බහණ්ඩ යාල කරගත හැකි තත්ත්වයක්. තුන්වෙනි අවස්ථාව මුළු අයභාරය අඩුයි. ඒ කියන්නේ ආදායම අඩුයි පිරිවැය වැඩි. එහෙමනම් ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න ඒකකයක මිල සාමාන්‍ය පිරිවැය වැඩි බහණ්ඩ යාල කරන මිල අඩුයි. නම් අවපාමානික ලාභ කියනවා. මෙන්න මේ න්‍යායාත්මක විශේෂ කාරණේ පදනම් කරගෙන ඒක පස්තාරින් මම කියව පෙන්වන්න පුළුවන් කියලා. මෙන්න මේ වාගේ පස්තාර තුන මේ තියෙන්නේ පැහැදිලි කරලා. දැන් පළවෙනි පස්තාරය අතිපාමානික ලාභ ලබන තත්ත්වය, දෙවෙනි පස්තාරය පාමානික ලාභ ලබන තත්ත්වය, තුන්වෙනි පස්තාරය පාඩු ලැබමින් නිෂ්පාදනයේ රැඳී සිටින තත්ත්වයයි. එහෙම කියන්නේ දැන් මේ මෙයාගේ පිරිවැය සහාය භාරය සලකුවාම අපට පේනවා මිල අඩුයි සාමාන්‍ය පිරිවැය වැඩි. හැබැයි සාමාන්‍ය පිරිවැය වැඩි වුණාට තාම නිෂ්පාදනයේ රැඳී ඉන්නවා. මොකද විචල්්‍ය පිරිවැය මීට වඩා අඩු වෙන්න පුළුවන් නිසා. මෙන්න මේ අවස්ථා තුන පිළිබඳව ඔබට න්‍යායාත්මක දැනුමක් තියෙනවා නම් මෙන්න මේ වාගේ ප්‍රශ්නයකට ඔබට උත්තර ලියන්න පුළුවන්ද හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. කිසියම් නිෂ්පාදන මට්ටමකදී ආයතනයක් සෑම විටම නිෂ්පාමානික ලාභ උපයන්නේ. දැන් මම පැහැදිලි කරුවා නිෂ්පාමානික ලාභ, අතිපාමානික ලාභ, එහෙම නැත්නම් අධිපාමානික ලාභ ලබන්න නම් සාමාන්‍ය පිරිවැයට වඩා මිල ලොකු වෙන්න ඕන. එහෙම නැත්නම් මුළු අයභාරය විශාල වෙන මුළු පිරිවැයට වඩා. එහෙනම් ඔබට නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන් අංක 3 හැටියට සාමාන්‍ය පිරිවැයට වඩා සාමාන්‍ය අයභාරය විශාල වන බැවින්. අනිත් පිළිතුරු ප්‍රතික්ෂේප කරන්න පුළුවන් න්‍යායාත්මක කාරණේ දන්නවා. එහෙම නැත්නම් ඉතින් ඔක්කොම කියවලා බලලා අර මම පෙර කිව්වා වගේ හෝ බිඳුව දායිශ කියලා උත්තරයක් හොයාගන්න පුළුවන්. මොකක් හරි පිළිතුරක්. නමුත් න්‍යායාත්මක විශේෂ කාරණේ නිවැරදිව දන්නවා නම් ඔබට ඔන්න අංක 3 නිවැරදි පිළිතුර හැටියට තෝරගන්න පුළුවන්. අපේ පස්වෙනි නිපුණතාව සාර්වාර්ථික ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරීමේ සූදානම ප්‍රදර්ශනය කරයි. මේ ආශ්‍රයෙන් මේ වියදම් ප්‍රවේශයේ ආශ්‍රිත සංකල්ප කීපයක් ඔබ ඉගෙන ගත්ත මතක ඇති. මෙන්න මේ වගේ සංකල්ප වෙළඳපොළ මිලයට තේ වැය කළ හැකි දල ජාතික ආදායම්,
දේශීය ඉතුරුම් හා ජාතික ඉතුරුම් මුළු සම්පත් හා සම්පත් උපයෝජනය. මම මෙතනදී ඔබට බහවර ප්‍රශ්නය ඉලක්ක කරලා දෙන්නේ මේ මුළු සම්පත් සහ සම්පත් උපයෝජනය කියන වියදම් ප්‍රවේශයට තිබෙන ගත්ත සංකල්පය පදනම් කරගෙනයි. බලමු මොකද්ද මුළු සම්පත් කියන්නේ සම්පත් උපයෝජනය කියන්නේ. ඒ කියන්නේ කිසියම් වර්ෂයක් තුල කිසියම් රටක දේශීය වශයෙන් නිෂ්පාදනය කියන දළදේශීය නිෂ්පාදනය සහ එරටට ආනයනය කිරීමෙන් රට තුළ තියෙන මුළු භාණ්ඩ සේවා ප්‍රමාණය තමයි මුළු සම්පත් කියලා කියන්නේ. දැන් වචන දිහා බලපුවම මුළු සම්පත් කියවම වෙන අදහසක් වගේ වෙනවා. න්‍යායාත්මකව සංකල්පය දන්න අයට මේක පැහැදිලි වෙනවා. දළදේශීය නිෂ්පාදනයට ආනයන එකතු කරගත්තාම අපිට මුළු සම්පත් නැත්නම් මුළු භාණ්ඩ සේවා ප්‍රමාණය අන්න ඒක මුළු සම්පත් කියලා කියනවා. ඒක ඔබට බැංකු වාර්තාවෙත් බලා ගන්න පුළුවන්. අපි ගණනය කරනකොට ඒක පවත්නා වෙළඳ මිලට හෝ ස්ථාවර මිලට ගණනය කරනවා. ඒතර දැන් අපි රටේ නිෂ්පාදනය කරගෙන හෝ රටට ආනයනය කරගත්ත භාණ්ඩ හා සේවා අපි කොහොමද ප්‍රයෝජනයට ගත්තේ? ඒක තමයි සම්පත් උපයෝජනයෙන් කියලා කියන්නේ. සම්පත් උපයෝජනයෙන් කියන්නේ මේ කියන්නේ මුළු සම්පත් වෙළඳ මිලට දළදේශීය නිෂ්පාදනයට ඔබ එකතු කරනවා භාණ්ඩ හා සේවා ආනයන මෙන්න මේ සූත්‍ර කටපාඩම් කරගන්න ඕනේ. විශේෂයෙන් ජාතික ගිණුම් කියන පාඩමේ සම්පත් උපයෝජනය කියන්නේ එහෙනම් ඒ මුළු සම්පත් පාරිභෝජනයේට ආයෝජනයේට කොහොමද යොදාගත්තේ කියන එක. එහෙනම් ආර්ථිකය සතු පවතින මුළු සම්පත් වලින් පාරිභෝජනය එනම් රාජ්‍ය පෞද්ගලික දළදේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය තොග වෙනස අත්පත් කර ගැනීම මහා අත්හැරීම් කාණ්ඩ තුනකට බෙදුවා මතක ඇති. සහ අපනයන වලට කොහොමද මේ සම්පත් බෙදලා ගියේ කියන එක. එහෙනම් ඒ මුළු සම්පත් උපයෝජන මෙන්න මෙහෙම අපට සාරාංශ කරලා සූත්‍රයකට ගොඩනගා ගන්න පුළුවන්. පාරිභෝජනීය දල ආයෝජන භාණ්ඩ සේවා අපනයන දල ආයෝජන තමයි ඔබ දැක්කේ කොටස් තුනක්. ස්ථාවර පාග්ධන සම්පාදනය තොග වෙනස් වීම අත්පත් කර ගැනීම හෝ අත්හැරීම කියලා. ආර්ථිකයක නිරන්තරයෙන්ම මුළු සම්පත් උපයෝජනයට සමාන වෙන්න ඕනේ. එහෙනම් මුළු සම්පත් අපි සාරාංශ කරුවොත් Y1 ඒ කියන්නේ දළදේශීය නිෂ්පාදනය, M1 ඒ කියන්නේ රටට ආනයනය කරගත්ත භාණ්ඩ සේවා ප්‍රමාණය. සම්පත් උපයෝජනය අපිට හුරු පුරුදු සූත්‍රයක් සියදන ආයතන ජීතන X1 කියලා මම නම් කරලා තියෙන්නේ. මෙන්න මේ ආශ්‍රයෙන් තමයි ඔබට බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් කරන්න යන්නේ. සම්පත් උපයෝජනයට සරල නිදසුනක් මන් දාලා තියෙනවා ගණනය කිරීමක් බැංකු වාර්තා දත්තාංශ මේ ගණනය කරලා ඔබට හදා ගන්න පුළුවන් අභ්‍යාසයක් මේ පෙන්නලා තියෙන මේක කටපාඩම් කරගන්න එකත් වැදගත්. ඔබට මතු ප්‍රයෝජනයේ සඳහා දීප සටහනක් මේක. ඒ සටහන මේ දින බැංකු වාර්තාවෙන් ඔබට බලා ගන්න පුළුවන් මුළු සම්පත් සහ සම්පත් උපයෝජනය කොහොමද සකස් වෙලා තියෙන කියන 2019 බැංකු වාර්තාවෙන් ගත්ත දත්ත පෙළක් මේ ඔබට දීලා තියෙන්නේ. මෙන්න මේ න්‍යායාත්මක විශේෂ කාරණා පදනම් කරගෙන මෙන්න මේ ගැටලුවට පිළිතුරු හොයාගන්න. මොකද කල්පිත ආර්ථිකය පිළිබඳ තොරතුරු පහත දැක්වෙනවා. දළදේශීය ප්‍රාග්ධන සම්පාදනය 4000යි, පෞද්ගලික පාරිභෝජනය 5000යි, රාජ්‍ය පාරිභෝජනය 3000යි, භාණ්ඩ සේවා අපනයන 3000යි, ශුද්ධ අපනයන දීලා තියෙනවා ඍණ 1000යි. අහන්නේ මේ ආර්ථිකයේ මුළු සම්පත් ප්‍රමාණය කොපමණද? දැන් අපි දන්නවා මුළු සම්පත් වලට හේනන්නේ න්‍යායාත්මකව අපි හොයාගන්න ඕන Y1 සහ M1. Y1 කිය දළදේශීය නිෂ්පාදිත. දැන් මේ දළදේශීය නිෂ්පාදිතයේ ජාතික ගිණුම් වලදී ඔබට මතක ඇති වියදම් ප්‍රවේශයට නිෂ්පාදිත හොයාගත්තා. සරල සූත්‍රයකට කොට නැගුවොත් සීදනායදන ජීදන එක්ෂණම් කියලා. දැන් ඔබට ඒ සූත්‍රයට අදාළ දත්ත මෙතනින් ආදේශ කරගෙන අපිට පුළුවන් නම් දළදේශීය නිෂ්පාදිත හොයාගන්න. බලමු කොහොමද දළදේශීය නිෂ්පාදිත හොයාගන්න කියලා. වෙළඳ මිලට දළදේශීය නිෂ්පාදනයට භාණ්ඩ සේවා ආනයන එකතු කරගන්න ඕන දැන් මුළු සම්පත් හොයන්න. එහෙනම් දළදේශීය නිෂ්පාදනය හොයාගන්න පුළුවන් මේ සීදන ආයතන එක්ෂණේම් එහෙම නැත්නම් ශුද්ධ අපනයන ගලපලා. දැන් අපිට දීලා දෙන ගැටලුවේ C පෞද්ගලික පාරිභෝජනයේ 5000යි, G රාජ්‍ය පාරිභෝජනයේ 4000යි. එතකොට ආයෝජන දීලා තිබුණා 3000යි. ශුද්ධ අපනයන NX දීලා තිබුණා 1000ක්. මේ සුළු කරලා බලපුවම අපට දල දේශීය නිෂ්පාදනය 11000ක් වෙනවා. දැන් ඒතර ඉහත සූත්‍රය කියන්නේ මුළු සම්පත් සමානයි වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදනය එකතු කිරීම භාණ්ඩ සේවා ආනයන. දැන් අපි දල දේශීය නිෂ්පාදනය හොයාගත්ත වෙළඳ මිලට භාණ්ඩ සේවා ආනයන අපිට දීලා නැහැ ගැටලුවේ. ශුද්ධ අපනයන දීලා තියෙනවා, අපනයන දීලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් අපි
ආනයන ගණනය කරගන්න ඕනේ. එහෙනම් ආනයන වෙන මෙහෙම අපිට ගණනය කරන්න පුළුවන්. දැන් මුළු සම්පත් ගණනය කිරීමට අපිට ගැටලුව m වලාගේ m වලාගේ හොයාගන්න පුළුවන්. අපි දන්නවා nx කියන්නේ ශුද්ධ අපනයන කියන්නේ x ඉන m. එහෙනම් දීලා තියෙන දත්ත ගැලපුවොත් ශුද්ධ අපනයන ඍණ 1000කුත් අපනයන 3000කුත් දීලා තියෙනවා. ආනයන අපි දන්නේ. එහෙනම් මේ සුළු කිරීම තුලින් අපිට පුළුවන් ආනයන හොයාගන්න 4000ක් බව. එහෙනම් අපිට මුළු සම්පත් වලට ආගේ ලැබෙනවා 15000ක්. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට. ඊටාම් පැහැදිලි 15000 දෙන හතරවෙනි පිළිතුර. මෙන්න මේ වාගේ ගණනය කිරීම කරන්න දැන් ඔබට පැහැදිලි ඇති බහුවර්ණ ප්‍රශ්න ඉතා අපහසුයි. හැබැයි න්‍යායාත්මක විෂය කරුණු දන්න අයට දැන් ගණනය කරගෙන යනකොට නිවැරදි පිළිතුරක් ලැබෙනවා. මොකක් හරි පිළිතුරක් ලබා ගන්න එක නෙමෙයි ඔබේ දක්ෂතාවය. එහෙනම් ඉතා වැදගත් වෙන්නේ ඔබ ප්‍රශ්න අධ්‍යයනයට කලින් මම ඔබට කියන්නේ ඔබ තියරි නැත්නම් න්‍යායාත්මක විෂය කාරණා ඉගෙන ගන්න ඕනේ. දැන් ඔබ ඉස්කෝලේ ගියත් පන්ති ගියත් ඔබට මතක ඇති නිරන්තරයෙන් ඔබ තියරි ක්ලාස් යනවා කියනවා, රේෂන් ක්ලාස් යනවා කියනවා, ඉස්කෝලේ තියරි උගන්වනවා, පුනරීක්ෂණ කරනවා. ඉතින් පුනරීක්ෂණ කරන්න ඔබට න්‍යායාත්මක දැනුමක් තිබිය යුතුයි කියන එක තමයි පැහැදිලි. බලමු අපි ඔබ ඉගෙන ගන්න 6 වෙනි නිපුණතාව සාරාර්ථක සමතුලිතය තීරණ ආකාරය. මෙහිදී මම අද ඔබට පැහැදිලි කරලා දෙන්න යන්නේ පාරිභෝජන සිතයක් ඔබට දුන්නොත් කොහොමද ඊතුරුන් සිතයක් ගන්නය කරගන්නේ? ඒ වාගේම පාරිභෝජන සිතය කොහොමද පස්තාරිකව නිරූපණය කරන්නේ? ඒ පස්තාරිකව නිරූපණය කරන පාරිභෝජන සිතයට අදාළ ඊතුරුන් සිතේ කොහොමද ව්‍යුත්පන්න කරගන්න කියන එක පිළිබඳ බලමු. මෙන්න මේ තියෙන්නේ පාරිභෝජන සිතයක් ඔබට දීලා මේ පාරිභෝජන සිතේ අපිට පේනවා ඒ වෙලාවේ මම highlight කරලා තියෙන්නේ 200යි. ඒ කියන්නේ ආදායම් බිඳුවේදී පාරිභෝජන 200යි. පාරිභෝජන සිතේ බෑවම හොයාගන්න හැටි තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. ඩෙල්ටා C 400යි 2200යි 1804 වෙනස. ඩෙල්ටා Y නැත්නම් YD 500යි. එහෙනම් අපි පාරිභෝජන සිතේ බෑවම කියලා කියන ආන්තික පාරිභෝජන නැමියාව ඒක අපි හොයාගන්නවා ඩෙල්ටා C ඩෙල්ටා Y වලින් බෙදලා මෙන්න මේ වගේ නම් මේ පාරිභෝජන සිතේ බෑවම 0.8ක්. එහෙනම් දැන් උඩ මීට අදාළ පාරිභෝජන සිතේ ලියා ගන්න පුළුවන්. ඒ වලාගේ 200යි B වලාගේ 0.8යි. එහෙනම් පාරිභෝජන සිතය වෙන්න ඕනේ C සමානයි 200යි දන 0.8යි. පාරිභෝජන සිතයක් දන්නවනම් ඔබට පුළුවන් ඊතුරුන් සිතයක් ගොඩනගා ගන්න. කොහොමද ඒ කියලා බලමු. දැන් පාරිභෝජන සිතය තුල පාරිභෝජන සිතේ බෑවම ඊතුරුන් සිතේ බෑවම දෙක එකතුව එකට සමානයි කියලා ඔබ ඉගෙන ගත්තා නේ. ඒ කියන්නේ MPC දන MPS වලාගේ එකයි. එහෙනම් දැන් අපි දන්නවනේ MPS හොයා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ MPS සමාන වෙන්න ඕනේ නේ එකෙන් MPSC අඩු කරපුවා. ඒ කියන්නේ එකෙන් 0.8 අඩු කරුවා එහෙනම් MPS 0.2යි. එහෙමනම් අපි ප්‍රස්තාරේ පෙන්නපු පාරිභෝජන සිතේට අදාළව ඊතුරු සිතේ ලියා ගන්නකොට දැන් පාරිභෝජනය කළා තිබුණ ආදායම් බිඳුවකදී 200ක් මිනිස්සුන්ට ආදායමක් නැතුව 200ක් පාරිභෝජනය කරන්නේ කොහොමද? අපි උපකල්පනය කරනවා මිනිස්සු ආදායම් ලැබෙන වෙලාව ඉතුරු කරනවා. ඉතුරු කරපු දේවල් නැවත පරිහරණයට ගන්නවා. එහෙනම් ආදායමක් නැති කෙනෙක් 200ක් පාරිභෝජනය කළා දින ඔහුගේ ඉතුරුම් වලින් 200ක් අඩු කරගෙන. ඒ නිසා අපි ආදායම ශුන්‍ය අවස්ථාවේ නම් ඉතුරු සිතේ ඒ වෙලාවේ වෙන්නේ ඍණ 200ක්. ඒ අනුව දැන් ඉතුරු සිතේට B වෙලාගේ අපට ආව 0.2ක් ඒ වෙලාගේ ඍණ 200ක්. එහෙනම් ඉතුරු සිතේ මේ පාරිභෝජන සිතේට අදාළව සමානයි ඍණ 200යි ධන 0.2යි y විය යුතුයි. දැන් ඔබට මේ සිත දෙක දකිනකොට කිසියම් විශේෂ කාරණයක් පැහැදිලි වෙනවා. දැන් පාරිභෝජන සිතේ C සමානයි 200යි ධන 0.8යි y. ඉතුරු සිතේ අර පාරිභෝජන සිතේ ඒ වෙලාවේ ධන යම් ප්‍රමාණයක්ද ඉතුරු සිතේ ඒ ප්‍රමාණයම ඍණ වෙනවා. දැන් පාරිභෝජන සිතේ B වෙලාගේයි ඉතුරු සිතේ B වෙලාගේ අතර එකතු එකක් වෙන්න ඕනේ. පාරිභෝජන සිතේ 0.8ක් නම් ඉතුරු සිතේ 0.2යි. ඕනම විටක පාරිභෝජන සිතයක් දන්නවා නම් ඉතුරු සිතයක් දන්නවා නම් පාරිභෝජන සිතයක් ලියන්න පුළුවන්. දැන් බලමු මේ C සමානයි 200යි ධන 0.8යි y කියන පාරිභෝජන සිතේට අදාළ ඉතුරු සිතේ පස්තාරය තුල නිරූපණය කරගන්නේ කොහොමද කියලා. පස්තාරය තුල නිරූපණය කරගන්න දැන් ඔබට දත්තයන් දෙකක් අවශ්‍යයි. එක දත්තයක් තියෙනවා මොකද්ද? ආදායම් බිඳුවේදී
ඉතුරුන් 200යි. අපිට පුළුවන් නම් ඉතුරුන් බිඳුවක් වන ආදායම කීයක්ද කියලා හොයාගන්න. ඒ ලක්ෂ දෙක ලකුණු කරලා ඉතුරුන් සිතය නිර්මාණය කරන්න පුළුවන්. ඉතුරුන් වක්‍රය අඳ ගන්න පුළුවන්. ඒ කොහොමද එහෙනම් ඉතුරුන් බිඳුවේදී ආදායම හොයාගන්නේ? මෙන්න මෙහෙම ඉතුරුන් බිඳුවේදී ආදායම හොයාගන්න පුළුවන්. S වලට බිඳුව ආදේශ කරුවා. සූත්‍රය සොල කරලා බැලුවා. ඒතර අපිට පේනවා ඉතුරුන් බිඳුවක් වුණොත් ආදායම 1000ක් වන බව. එහෙනම් මෙන්න මේ වාගුවේ ආදායම් බිඳුවේදී ඉතුරුන් 200ත් ආදායම් 1000දී ඉතුරුන් බිඳුවක් කියන ලක්ෂ දෙක ලකුණු කරලා අපිට පුළුවන් අනර ඉහත මෙන්න මේ පාරිභෝජන සිතට අදාළ ඉතුරුන් සිතය මෙන්න මේ වාගේ නිර්මාණය කරගන්න. බලන්න මේ තියෙන්නේ දැන් ආදායම් බිඳුවේදී ඉතුරුන් ඍණ 200යි ඉතුරුන් බිඳුවේදී ආදායම 1000යි කියන ලක්ෂ දෙක ලකුණු කරලා ඔන්න ඉතුරුන් සිත යන මෙන්න මේ න්‍යායාත්මක විෂය කාරණේ පදනම් කරගෙන ඔබට 6 වෙනි පස්සේ ඉදිරිපත් කරලා තියෙනවා මෙන්න මේ පස්තාරේ පාරිභෝජන සිතට අදාළ ඉතුරුම් සිතේ කුමක්ද කියලා අහන්නේ. දැන් ඔබට වෙනවා පාරිභෝජන සිතේ වලාගේ කීයද? 400යි. පාරිභෝජන සිතේ B වලාගේ හොයාගන්න කොහොමද? ඩෙල්ටා C ඩෙල්ටා y වලින් බෙදන්න ඕන. එහෙනම් ඩෙල්ටා C වලාගේ අපිට ගන්න පුළුවන් 900න් 400ක් අඩු කරලා කියන්නේ 500යි. එහෙනම් ඩෙල්ටා y බිඳුව ඉඳලා 18 දුරනේ 10. එහෙනම් 500 බෙදන්න ඕන 10න්. ඒ කියන්නේ පාරිභෝජන සිතේ බැවම වෙනවා එහෙනම් 0.5ක්. දැන් ප්‍රශ්නෙට පිළිතුරු 5ක් දීලා තියෙනවා අහන්නේ අදාළ ඉතුරු සිතේ. පාරිභෝජන සිතේ බැවම 5ක් නම් ඉතුරු සිතේ බැවම 5ක් වෙන්න නෑ. දැන් ඔබ ඉගෙන ගත්තා පාරිභෝජන සිතේ බැවමයි ඉතුරු සිතේ බැවමයි එකතුව එකක් බව. පාරිභෝජන සිතේ බැවම 5ක් කියන 0.5ක්. එහෙනම් ඉතුරු සිතේ බැවමත් 0.5ක් වෙනවා. එතකොට ඉතුරු සිතය 5ක් දීලා තියෙනවා ඉතුරු සිත ඍණ 400යි ඍණ 0.5යි. පිළිතුරු වැරදි. මොකද බැවම ඍණ දීලා තියෙන්නේ. මේක අනිවාර්යෙන් ධන බැවමක් වෙන්න ඕනේ. එක දෙක පිළිතුරු වැරදි බැවම ඍණ දීලා තියෙන නිසා. එහෙනම් 3 4 5 පිළිතුරු තමයි අපි පිළිතුර හොයාගන්න තර්ක කළ යුත්තේ. දැන් තුන්වෙනි පිළිතුරෙත් ඒ වලාගේ ඍණ දීලා තියෙනවා. පස්වෙනි පිළිතුරෙත් ඒ වලාගේ ඍණ දීලා තියෙනවා. හැබැයි හතරවෙනි පිළිතුර අපිට වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වලාගේ ධන නිසා. මොකද ඉතුරුන් සිත ඒ වලාගේ ධන නෙමේ ඍණ. එහෙනම් දැන් පාරිභෝජන සිතය 400ක් නම් ධන ඉතුරුන් සිතේ ඍණ 400ක් වෙන්න ඕනේ. බැවම හොයාගත්තා පාරිභෝජන සිතේ. එහෙනම් ඉතුරු සිතේ බැවම අපිට ඒ තුලින් හොයාගන්න පුළුවන්. මොකද අපි දන්නවනේ MPC දන MPS 1යි කියලා. එහෙනම් MPS වලාගේ 0.5යි. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ පස්වෙනි පිළිතුර නිවැරදි. ඉතුරු සිතේ ඍණ 400 ධන 0.5යි y. 7 නිපුණතාව මුදල් හා මිල මට්ටම් වල හැසිරීම හඳුනා ගැනීමෙන් ආර්ථික ක්‍රියාකාරීත්වයට බැංකු පද්ධතිය දායක කරන ආකාරය. දැන් මේ නිපුණතාවයේදී හැමදාම අපි කතා කරන්නේ නිතර උගන්වන්නේ කැමැත්තෙන් කරන්නේ ගොඩක් අය මුදල් මැවීම. අද මම ඔබට මුදල් සැපයීම පිළිබඳ කියන මුදල් සැපයීමයි කියන න්‍යායාත්මක සංකල්පය පිළිබඳව තමයි ප්‍රශ්න යොමු කරන්නේ. මොකද මුදල් සැපයීම money supply කියන එක මේක ඉතා වැදගත් කීවර්ඩ් එක තමයි මම මේ highlight කරලා තියෙන. මුදල් සැපයීම ගැන ඔබ කියනකොට අනිවාර්යෙන් මුදල් තොගය කියන එක කියන්නේ. කියන්නේ ඒක තොග සංකල්පය. දැන් තොග කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මුදල් සැපයීමත් කාලානුරූපව වෙනස් වෙවි ගිහින් තියෙනවා. මෙන්න මේ මුදල් සැපයීම නිර්වචනය කරනකොට ඒ සඳහා කාලය සමග වෙනස් වීමට හේතු දෙකක් ලියන පස්සෙකට આવත් ඔබට මේ විශේෂ කාරණේ වැදගත්. මෙන්න මේ විශේෂ කාරණේ ඒ වගේම මේ අනුව මුදල් සැපයීම කාලිනව වෙනස් වුණා. මම ඔබට පැහැදිලි සටහනක් පෙන්නලා තියෙනවා. දැන් වළංගු මුදල් පමණක් මුදල් තොගය හැටියට ගත්ත කාලයක් තිබුණා. වළංගු මුදල් සහ ඉල්ලුම් තැන්පතු පමණක් මුදල් තොගය හැටියට ගත්ත කාලයක් තිබුණා. වළංගු මුදල් ඉල්ලුම් තැන්පතු සහ ආසන්න මුදල්. ඒ කියන්නේ කාලෙන් තැන්පතු වල ඉඳලා එහාට යන මුදල් තොගය ලෙස ගණන් ගනිමින් පවතින රාමුව තුළ තමයි අපි දැන් ඉන්නේ. එහෙනම් රටක මුදල් සැපයීම වැදගත් වෙනවලු සාර්ව ආර්ථික විචලනයන් කෙරෙහි බලපෑම් ඇති කරන නිසා. මේ දවස්වල ප්‍රායෝගිකව වුණ මහ බැංකුව මුදල් සැපයීම වැඩි කිරීමට විශාල ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. රටේ ආර්ථිකය තුල නිෂ්පාදන කටයුතු වැඩි කරන්න. මෙන්න මේ මුදල් සැපයීම කියන සංකල්පය පදනම් කරගෙන තමයි අද මම ඔබෙන් පස්සේ අහන්නේ මුදල් පාඩමේ මෙන්න මේ සටහන කටපාඩම් කරගන්න. මුදල් සැපයීමේ සංයුතිය නැත්නම් මූල්‍ය සමස්තයක් මේ පෙන්ලා තියෙන්නේ. මේක M බිඳුව කියලා නම් මම දැන් මේ ඔබට තේරුම් ගන්න අධිබලිත මුදල් පිළිබඳව
මුදා සැපයම පටන් ගන්න M1, M2, M2B, M4 ඔබ මේ සංරචක ඉගෙනගෙන තියෙනවා. මම මේවා සංකේත කරලා තියෙන්නේ කීපයක් විතරක් කතා කරනවා. දැන් M1 වල CP කියලා කියන්නේ ව්‍යවහාර මුදල් මහජනයා සතු, DDP කියන්නේ ඉල්ලුම් තැන්පතු මහජනයා සතු. එතකොට M1ට TSDP ඒ කියන්නේ කාලනා හිතරිකිනුවේ තැන්පතු ඉදිරිපත් එකතු කරපුවාම M2 නැත්නම් පුළුල් මුදල් සැපයම එනවා. ඉතින් එහාට ඔබ දන්නවා පුළුල් මුදල් සැපයම යන්නේ. මෙන්න මේ සටහනේ ඔබට තියෙන අවබෝධය පදනම් කරගෙන තමයි මම මෙන්න මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. පාඩු මුදල් සැපයම පිළිබඳ නිවැරදි සූත්‍රය ඇතුළත් පිළිතුරු වන්නේ. පැහැදිලි න්‍යායාත්මක දැනුම තියෙනවා නම් M1 කියලා කියන්නේ නම් CP ධන DDP. නිවැරදි පිළිතුර අංක 1. හොඳයි. අපේ 8 වෙනි ප්‍රශ්නය සාර්ව ආර්ථික අරමුණු ළඟා කර ගැනීම රජය මැදිහත් වන ආකාර විමර්ශනය කරයි. මේ ආශ්‍රයෙන් නිරන්තරයෙන් බදු ඊට පස්සේ අය ලේඛනය මේ වගේ විෂය කර්ම තමයි ගොඩක් දුරට ප්‍රශ්න කරන්නේ. මම අද වෙනස් පැත්තකට ඔබ ගෙනියනවා. මේ පාඩමේ අවසාන හරියට යනකොට ඔබ ඉගෙන ගන්නවා යටිතල පහසුකම් පිළිබඳව. යටිතල පහසුකම් වර්ගීකරණයක් අපි කරනවා මෙන්න මේ වාගේ. යටිතල පහසුකම් ප්‍රධාන වශයෙන් ආර්ථික යටිතල පහසුකම් සහ සමාජ යටිතල පහසුකම් කියලා. දැන් මේ දෙක අතර වෙනස තමයි මම වරහන් ඇතුලේ පැහැදිලි කරුවේ. සරලව ඒකේ මූලික කාරණය දැන් ආර්ථික යටිතල පහසුකමක් නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කරනවා. සමාජ යටිතල පහසුකමක් මූලික මිනිස් අවශ්‍යතාවයට කරනවා. මම මෙහෙම කිව්වට තේරෙන්නේ මොනවාද ආර්ථික යටිතල පහසුකම් මොනවාද සමාජ යටිතල පහසුකම් කියලා නිදසුන් සහිතව මෙන්න මේ ඉදිරිපත් කරන්න පුළුවන් නිදසුන් සහිතව මේ යටිතල පහසුකම් දෘඪ සමුදු වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ ආර්ථික යටිතල පහසුකම් දෘඪ වෙන්න පුළුවන් මුදු වෙන්න පුළුවන්. සමාජ යටිතල පහසුකම් දෘಢ වෙන්න පුළුවන් මුදු වෙන්න පුළුවන්. මෙන්න මේ වර්ග හතරටම අදාළ නිදසුන් සහිත සාරාංශ සටහනක් ඔබ මේ දකින්නේ. මෙන්න මේ සටහනේ නිදසුන් ආශ්‍රයෙන් තමයි මම ඔබට අද මේ පාඩමේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඔබට කියව ගන්න පුළුවන් යටිතල පහසුකම් ගණය, ආර්ථික යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් දෘඪ සහ මුදු වශයෙන් බෙදලා තියෙනවා නිදසුන් සහිතව. මම මේකේ මේ හයිලයිට් කරලා දෙනවා කහ පාටින්. මෙන්න මේ කොටසේ තියෙන නිදසුන් පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ආර්ථික වෘද්ධි ප්‍රවර්ධනයේදී යටිතල පහසුකම් සංවර්ධනය සිදු කරනවා. එහිදී අප භාවිතා කරන සංනිවේදනය, තාක්ෂණය, පුහුණුව ආදී යටිතල පහසුකම් පොදුවේ අපි හඳුන්වන නම කුමක්ද කියලා අහන්නේ. දැන් ඔබට පැහැදිලි සටහන බලපුවාම මම ඉහතින් දුන්න එය ආර්ථික මුදු යටිතල පහසුකමක් විය යුතුයි. එහෙනම් නිවැරදි පිළිතුර එන්නේ අංක 1. අපේ 9 වෙනි නිපුණතාව විදේශ වෙළඳාමේ න්‍යායාත්මක පදනම විග්‍රහ කරමු. විදේශ වෙළඳාම ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි බලපාන ආකාරය ගවේෂණය කිරීම. මෙන්න මේ 9 වෙනි නිපුණතාව ආශ්‍රයෙන් බැංකු වාර්තාවේ දත්ත පෙළක් මන් දීලා තියෙන්නේ. මේ දත්ත රූප සටහනක් දීලා තියෙන්නේ. මේ රූප සටහනේ තියෙන දත්ත ඔබට බැංකු වාර්තාවේ මේ අපැහැදිලි නම් බැංකු වාර්තාව පෙරලත් ඔබට බලන්න පුළුවන්. බැංකු වාර්තාවේ තියෙන තොරතුරු ඔබට අවශ්‍යතාවයට යොදා ගන්න කොහොමද කියන එක ඔබ නොදන්නා නිසා මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ. මේ දත්තය ආශ්‍රයෙන් ඔබට විභාගයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. බලමු මොකක්ද දෙන්න පුළුවන් ප්‍රශ්නේ. දැන් මේ දීලා තියෙන්නේ 2014 2019 සැසවීමක් කරලා තියෙන්නේ. 2014 2019 සසඳලා තියෙන්නේ මොකද්ද? අපනයන සහ ආනයන වෙළඳ දිශාවන්. එහෙනම් මේ ප්‍රස්තාරය උදව් කරගෙන මෙන්න මේ වගේ ප්‍රශ්නයකට අපිට උත්තර හොයාගන්න පුළුවන්. අහන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ආනයන මූලාශ්‍රයක් දැක්කන රටවල් වන්නේ. දැන් අර මන්දී ප්‍රස්තාරයේ දකුණු පැත්තේ යට ප්‍රස්තාරය ඔබ පරීක්ෂා කරලා බැලුවොත් ඔබට පේනවා ඒ ආනයන වල වැඩිම දායකත්වයක් දරලා තියෙන්නේ නැත්නම් වැඩිම ආනයනය අපි කරලා තියෙන්නේ ඉන්දියාවෙන් සහ චීනෙන් කෙනෙක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙනවා අංක 4. හොඳයි අපේ 10 වෙනි පාඩම විදේශ මූල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය. ඒ ආශ්‍රයෙන් ගෙවුම් තුන ලේඛනයක ගණදෙනු සටහන් ඉතා වැදගත්. අනිවාර්යයෙන්ම විභාගයේදී ප්‍රශ්න කරන කොටසක් තමයි ගෙවුම් තුන ලේඛනයක ගණදෙනු සටහන් කිරීමේදී පිළිපදින්න ඕන මූලධර්ම. ඒ මූලධර්ම මත ගණදෙනු සටහන් කිරීම ඔබට එන ප්‍රශ්නයක්. දැන් මෙන්න මේ මන් දීලා තියෙන සටහන හොඳින් කියව ගන්න. මේ තුලින් පුළුවන් ඔබට ගෙවුම් ශේෂ ලේඛන දෙන ඕනෑම ගණදෙනුවක් මනවින් නිවැරදිව සටහන් කරගන්න. දැන් ඕනෑම අවස්ථාවක් කිසියම් ආයතනයක් කියලා කියන භාණ්ඩයක් සේවාවක් හෝ වත්කමක්
තම රටින් වෙනත් රටකට අපනයනය කරනු ලැබුවොත් එම ආයතනයේ වටිනාකම ගෙවුම් තුන් ලේඛනේ බැර හැටියට සටහන් වෙනවා. උදාහරණයකට ඔබට දීලා තියෙනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවක කිසියම් ආයතනයක් ඒ කියන්නේ භාණ්ඩයක් සේවාවක් හෝ වත්කමක් තම රටට වෙනත් රටකින් ආනයනය කරනු ලැබුවොත් එම ආයතනයේ වටිනාකම අපි ගෙවුම් තුනේ හර සටහනක් හැටියට සටහන්. දිත්ත සටහන් ගිණුම් ක්‍රමයේ යටතේ බැර සහ හර හැටියට ගිණුම් සටහන් කරනවා. ඒතර ගෙවීම ශිෂ්‍ය ලේඛන විවිධ ගිණුම් වල දත්ත ඔබට සටහන් කරන්න වෙනවා. සමහර විට සටහන් කරන්න දත්ත දෙනවා. දීලා ඒ දත්තේ ඔබ සටහන් කරන ගිණුම කුමක්ද කියලා අහනවා. එහෙනම් මම අහන්නේ වාගේ ප්‍රශ්නයක් ගෙවුම් තුන ලේඛනයේ ඇතුළත් කණදුණු වර්ග 5ක් අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේවා. මේ ඔබේ දැනුම සඳහා කියවා ගන්න මම ඉදිරිපත් කරලා තියෙන සටහන. මේ දැනුම පදනම් කරගෙන තමයි මගේ ප්‍රශ්නය අද යොමු වෙන්නේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. ශ්‍රී ලාංකික සමාගමකට තමන් සතු ඇති මැද පෙරදිග ඇති ඇගලුම් කර්මාන්තශාලාවකින් රුපියල් මිලියන 41 ලාභාංශයක් ලැබෙනවා යයි සලකන්. මෙම ගණනදිනෝ දිත්ත සටහන් මූලධර්මයට අනුව ශ්‍රී ලංකාවේ විශේෂ ලේඛනේ අකුර පොඩ්ඩක් වරදිලා දෙනවා. වාර්තා කරනුවේ කෙසේද කියලා අහන්නේ. වාර්තා කරනුවේ කෙසේද කියලා අහන්නේ. දැන් අපි ඒ සටහන් කරනවා අංක 4 ජංගම ගිණුමේ බැර සහ මූල්‍ය ගිණුමේ හර සටහනක් හැටියට ඉහතදී ඔබට පැහැදිලි කරපු න්‍යායාත්මක විශ්ලේෂණයක නැවත අධ්‍යයනයක් කරලා බලන්න. හැබැයි මේ ප්‍රශ්නේ ඉතා වැදගත් සහ මම මෙතන දීපු ඔබට ඉදිරිපත් කරපු සටහන ඉතා වැදගත්. මේ ආශ්‍රයෙන් ජාතික විභාගයේත් ඔබට ප්‍රශ්නයක් නිරන්තරයෙන් එනවා. ඒ නිසා අපේ 11 වෙනි ප්‍රශ්නය සංවර්ධන විවිධත්වයේ විග්‍රහකරමින් තිරසාර සංවර්ධන දායක වීම යාළුම ප්‍රදර්ශනය කරයි. මේ ආශ්‍රයෙන් මම අහලා දෙන ප්‍රශ්නේ වෙන මේක කිසියම් රටක ජනගහනය ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3ක් අතර ව්‍යාප්ත වී ඇති ආකාරය පහත වගේ පෙන්ලා දිනවා. වයස් කාණ්ඩ අනුව ජනගහනය කොටස් 3කට බෙදලා තියෙන්නේ. මේ අහන ප්‍රශ්නය තමයි මෙම රටේ මුළු යැපුම් අනුපාතිකය. ජනගහනය කොටසේදී ජනගහනය සම්බන්ධ විවිධ සංකල්ප ඉගෙන ගන්නවා. ඒ සංකල්ප අතර එකක් තමයි යැපුම් අනුපාතිකය. යැපුම් අනුපාතිකය ගණනය කරගන්නේ කොහොමද කියලා මේ අහන්න. දැන් මේ දීලා තියෙන තොරතුරු සටහනට අනුව අපි දන්නවා අවුරුදු 0.14ක් අතර යැපෙන්නු. අවුරුදු 65 සහ ඊට වැඩි අය යැපෙන්නු. එහෙනම් වැඩ කරන ජනගහනය ඉන්නේ 15ත් 64ත් අතර අය. ඒ අය 20ක් යැපෙන අය ඉන්නවා 10ක්. එහෙනම් 20කින් 10ක් යැපෙනවා නම් යැපුම් අනුපාතිකය කීයද කියලා අහන්නේ. 20 10ක් නම් 50. එහෙනම් නිවැරදි පිළිතුරින් උත්තරේ අංක 5. පස්වෙනි පිළිතුර නිවැරදි. අපි අවසාන පාඩම ශ්‍රී ලංකා ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති පිළිබඳ තුලනාත්මක විමර්ශනය කරයි. මම නිතරම මේ පාඩම ප්‍රායෝගික පැත්තට යොමු කරනවා, කාලීන තොරතුරු වලට යොමු කරනවා. ඒ ආශ්‍රයෙන් තමයි ඔබට ප්‍රශ්නය යොමු කරන්නේ. අදත් මම ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 26 අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ලෝක ආර්ථික ඉදිරි දැක්ම අනුව 2018 වසරේදී 3.6ක් වූ ගෝලීය ආර්ථික වර්ධනය 2019 වර්ෂයේදී සාපේක්ෂව කියලා අහලා තියෙන්නේ අඩු වෙලායි තියෙන්නේ. අඩු වුණේ කොච්චරද කියලා මේ කියන්නේ දැන් අපේ රටේ ආර්ථිකයේ වර්ධනය අපි ගැන වර්ධනය ගැන අපි කතා කරනවා. විවිධ රටවල ආර්ථික වර්ධනය ගැන අපි කතා කරනවා. මේ කියන්නේ සමස්ත ලෝකෙම එකම රටක් කියලා හිතුවොත් ලෝකෙම ආර්ථිකය කොච්චරක්ද වර්ධනය වෙලා තියෙන්නේ නැත්නම් පරිහරණයටපත් වෙලා තියෙන්නේ කියන පිළිබඳව දැන් මේ අහන්නේ 2018 3.6යි ලෝක ආර්ථිකයේ වර්ධනය ඒ 19 වෙන විට අඩු වෙලා තියෙනවා. කොච්චරක් අඩු වුණාද කියලා අහන්නේ. සාපේක්ෂව පිළිතුරු පහක් කියලා තියෙනවා ඔබට. මේක නිරන්තරයෙන් මතක තියාගත යුතු සංඛ්‍යාවක්. නිවැරදි පිළිතුර වෙන්නේ 1 2.9කින් අඩු වුණා කියලා තමයි මේවර බැංකු වාර්තාව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. හොඳයි එහෙමනම් ඔබ අදත් අප සමග එක් වෙලා පාඩම් 12න් බවරණ ප්‍රශ්න 12ක් අධ්‍යයනය කෙරුවා. ඔබට මහඟු අත්ලක් වේ මෙවර විභාගයට මම මේ කරගෙන යන වැඩසටහන. නැවතත් ඉදිරි දිනක ඔබ සමග පාඩම් 12න් ප්‍රශ්න 12ක් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙමින් අදත් මම කැමැති ඔබෙන් සමු ගැනීමට. මම වීරපොකුණ විජිත මධ්‍යම විද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය රංජිත් ප්‍රසන්න. ආයුබෝවන්.